Good morning, all of you. Can you hear me clearly? Yes, sir. Good morning, sir. Yeah, good morning. ඉතින් අපි අද කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ එන active voice වාක්‍ය 12. කියන්නේ ප්‍රධානම වාක්‍ය 12 පළවෙනි වාක්‍ය රටාව the simple present tense. සරල වර්තමානය. මම හිතනවා ඔයාලට මේ නෝට් එක දැනටවත් ලැබිලා ඇති කියලා. මේ නෝට් එක ඔයාලා පොඩි කෙටි සරහනක් විදිහට තියාගන්න. ඇත්තටම simple present tense කියන එක මේ ටියුට් එකෙන් කරලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මේ වාක්‍ය රටා 12ෙම වැඩිපුර ඉගෙන ගන්න තියෙන වාක්‍ය රටාව තමයි මේ the simple present tense. සරල වර්තමානය. වාක්‍ය රටාව සරලයි වුණාට එයා ගොඩක් වැඩ දාන කෙනෙක්. ඔයාලා මේක හරියට අල්ලගත්තා කියන්නේ අනිත් ඒවා ටික nothing. මම මේ ලෙසන් එක කන්ටිනියු කරන්නම් ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එකක් අරගෙන මේක ඔයාලා ෂෝට් නෝට් එකක් විදිහට ඔයාලා ගාව තියාගන්න. ඕකේ. ඔව්. ඒ සාමාන්‍ය වාක්‍යයක් ගොඩනගෙද්දි ඇක්ටිව් ඕනම වාක්‍යයක් ගොඩනගෙද්දි කටුකාරක වාක්‍යයක්. එහෙම නැත්නම් ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් ගොඩනගෙද්දි මුලින්ම ඉන්න ඕනේ කට්ටු පදයක්. ඒකට ඉංග්‍රීසි වලින් කියනවා සබ්ජෙක්ට් කියලා. ඊට පස්සේ මේ කට්ටුවට ගැලපෙන විදිහේ තියෙන්න ඕන verb එකක්, ක්‍රියාපදයක්. අවසානයේ ක්‍රියාපදයට යටත් වෙන දෙය අපි කියන කර්මය කියලා ඔබ්ජෙක්ට් එක. මෙන්න මේ විදිහට තමයි the simple present tense වාක්‍යයක් ගොඩනගද්දී ඒ අදාළ ස්ට්‍රක්චර් එක ගොඩනගන්නේ. කට්ටු කෙනෙක් ඉන්න ඕන, කට්ටුට ගැලපෙන ක්‍රියාපදයක් තියන්න ඕන, කට්ටු කරන දේ කියන්නේ ක්‍රියාවට යටත් වෙන දෙය අපි කර්ම විදිහට ගන්නවා. ඒ කර්මපදේ ඊට පස්සේ වෙන්න ඕනේ. ඊට පිටිපස්සෙන් අපිට දාන්න පුළුවන් අනිත් කැලි වේලි ටික. ඕකේ. ඊට පස්සේ දැන් ගත්තම දැන් කට්ටු කියන පදේ ගත්තාම සබ්ජෙක්ට් කියන එක ගත්තාම සබ්ජෙක්ට් එකේ තියෙනවා ඒක වචනය සහ බහු වචනය. සිංගියුලර් ප්ලූරල්. දැන් අපි ගත්තොත් I we you they children boys මේ ඔක්කොම ටික plural subject එකක්. I කියන්නේ මම කියන පුද්ගලයා එක්කෙනෙක් වුණාට අපි ඒක ඉංග්‍රීසි භාෂාව තුළ සලකන්නේ බහුවචනයක් විදිහට. we අපි බහුවචනයක්. you කියන පදය ගත්තාම ඔයා කියන තේරුමක් දෙනවා. ඔයාලා කියන තේරුමක් දෙනවා. දැන් ඔයාලා කියවම නම් ගොඩක් විදිහට පේනවා. මොකද දැන් ඔයා කියවම පේන්නේ එක්ක නෑනේ. හැබැයි මේකත් I වගේමයි බහුවචනයක් විදිහටයි සලකන්නේ. they කියන එක ඔවුන්, ඒගොල්ලෝ කියන තේරුම් ගන්න පුළුවන්. children ළමයි, boys කොල්ලෝ, girls කෙල්ලෝ. ඒ වගේ අපිට බහුවචන කට්ටු පද ගන්න පුළුවන්. මේ බහුවචන කට්ටු පදයක් ගත්තාම මේකට ගැලපෙන විදිහට තමයි අපි ක්‍රියාපදේ තියන්න ඕනේ. දැන් මම කියනවා මම යනවා. I go. They eat. ඊට පස්සේ ගන්න children play. මේ විදිහට කට්ටු බහුවචන නම් කට්ටුවට ගැලපෙන විදිහට තමයි තියන්න ඕන ක්‍රියාපදය. ඇත්තටම මේ simple present tense නෙමෙයි මම කතා කරන්නේ. ඒකට මේ ආරම්භයක් ගන්නෙ. ඊට පස්සේ අපි බලමු දැන් singular subject එකක් අරගෙන බලමු අපි. ඒක වචන කට්ටුකාරක පද ටිකක් මම ගන්නම්. he ඔහු, she ඇය, it ඌ, ඊට පස්සේ child ළමයා, boy කොල්ලා, girl කෙල්ල. අන්න ඔය වගේ පද අපිට ගන්න පුළුවන් එක වචන කට්ටු පද වලට. අන්න හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත් කාරණය තමයි මේ වගේ මේ ඒක වචන පදත් එක්ක අපි ක්‍රියාපදයේ තියද්දි අනිවාර්යයෙන්ම ඒක වචන ස්වරූපයෙන් තමයි තියන්න ඕන. හරිද? සාමාන්‍ය ක්‍රියාපදයක් ගනිද්දී ඒ ක්‍රියාපදය සාමාන්‍ය ඉපදෙන්නෙම නිකන් බහුවචන පදයක් විදිහට. එතකොට අපි දැනගන්න ඕන මේ
ක්‍රියාපදයක් කොහොමද ඒක වචනයක් බවට පත් කරන්නේ කියලා. මොකද ඒක දන්නේ නැතුව මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලට අත තියන්න ගියොත් යක් වැඩේ කොටුල යනවා. වැඩේ වැරදි. මොකද අපි he එක බහුවචන ක්‍රියාපදයක් තිබ්බොත් එතනින්ම ඒ වාක්‍ය වැරදි. ඉතින් ඒ නිසා අපි මුලින්ම බලමු කොහොමද මේ බහුවචන ක්‍රියාපදයක් ඒකවචන ක්‍රියාපදයක් බවට පත් කරන්නේ කියලා. අපිට මුලින්ම කරන්න පුළුවන් වැඩේ තමයි ක්‍රියාපදයකට s අකුරක් එකතු කරලා ලේසියෙන්ම අපිට පුළුවන් ඒකවචන පදයක් හදාගන්න. දැන් ඔයාලට මතක ඇති අපි නාමපද පාඩම කරා. නාමපද පාඩමේදී s අකුරක් එකතු කරාම ඒ නාමපදයේ බහුවචනයක් වෙනවා. හැබැයි දැන් මෙතනදී ඕකේ අනිත් පැත්ත වෙන්නේ. s අකුරක් දැම්මොත් ඒක ඒකවචනයක් වෙනවා. අපි බහුවචන ක්‍රියාපදයකට s අකුරක් එකතු කරොත් අගට ඒක ඒකවචන ක්‍රියාපදයක් වෙනවා. දැන් මම උදාහරණයක් ගන්නම්. eat කනවා. ඒක අපිට ඒකවචන කරන්න පුළුවන් s අකුරක් එකතු කරලා eats. කනවා කියන ක්‍රියාපදේ මේ ඒකවචන ස්වරූපය තමයි මේ eats කියන්නේ. run runs runs තව ගන්න cut කපනවා cuts. දැන් ඔයාලා පත්‍රිකයක් කියන්න බලනවා මේ s අකුරක් එකතු කරලා අපිට ඒකවචන කරන්න පුළුවන් ක්‍රියාපද ටික. comes යා come. දැන් මේ ඔක්කොගෙම s අකුරක් දාලා තමයි මේ පද ඒකවචන වෙලා තියෙන්නේ. මේ verbs ටික ඒකවචන වෙලා තියෙන්නේ s අකුරක් දාලා. හැබැයි මේ වැඩේ අපිට හැම දෙයකටම කරන්න බෑ. අර නාමපදවල අපි කතා කරා වගේ මේ ක්‍රියාපදවල එක එක නීති තියෙනවා. හැබැයි නාමපද තරම් අමාරු නෑ. හැබැයි නීති ටිකක් තියෙනවා. දැන් මේක මේ එක නීතියක්. ලේසිම නීතිය තමයි අකට s එකතු කරන එක. ඊළඟට ගත්තහම ක්‍රියාපදයක් x o double s sh ch මෙන්න මේ පද වලින් ඉවර වෙනවා නම් අපි ඒ ක්‍රියාපදය ඒකවචන ක්‍රියාපදයක් බවට හරවන්න අගට es එක දාන්න ඕන. මේක නීතියක්. මෙතනට නිකන් s දාන්න බෑ. අපි උදාහරණයක් කරන් බලමු. mix mix කියන ක්‍රියාපදය මිශ්‍ර කරනවා. mix ඒකවචන කරන්න මේ mix කියන ක්‍රියාපදය ඒකවචන කරන්න අපි අගට es දාන්න ඕන. ඊළඟට ගන්න wash හොදනවා. අන්න අපි ඒක වචන කරන්න අගට es දානවා. washes. ඊළඟට ගත්තොත් catch අල්ලනවා. මේ ක්‍රියාපදයේ ඒක වචන කරන්න es catches. ඊට පස්සේ ගත්තොත් අන්නව පදයක් go යනවා. අන්න ඒක goes වෙනවා. passes. දැන් ඔයාලා මෙතන දැක්කා අපි කලින් දැම්ම s. හැබැයි මෙතනදී අපි මේ ක්‍රියාපදයේ ඒකවචන කරන්න දාලා තියෙන්නේ es. මෙව ඇත්තරම බේසික්ස්. මේ ටික බැරුව මේ ටෙන්සස් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද අපිට මේ වගේ තව කතා කරන්න පොයින්ට් තියෙනවා. කොහොමද ing එකතු වෙන්නේ? කොහොමද ක්‍රියාපදයක අතීත කාලය ගැන කතා කරන්න අපිට ඒක ඉස්සරහට කතා කරන්න පුළුවන්. දැන් මේ රටාවට වැදගත් වෙන්නේ මෙන්න මේ කොටස. හරි? දැන් අපි s දාලා ඒක වචන කරා es දාලා එක වචන කරා. තව ක්‍රමයක් තියෙනවා. ක්‍රියාපදයක් එක වචන කරන්න s එකතු කරා es එකතු කරා. මොකද අපි එහෙම එකතු කරන්න හේතුව ක්‍රියාපදයක් ඉපදෙද්දිම එක බහුවචන නිසා. ඒතර තව තුන්වෙනි ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි ඒ අදාළ ක්‍රියාපදය y අකුරකින් ඉවර වෙලා තියෙනවා නම් ඊට කලින් කන්සනන්ට් ලෙටර් එකක්. ඒ කියන්නේ අර ස්වර අකුරු පහ නැතුව අනිත් අකුරු වලින් ඉවර වෙලා තියෙනවා නම් කන්සනන්ට් ව්‍යංජන අකුරු වලින් ඉවර වෙලා තියෙනවා නම් ඒ පද අපි එක වචන කරන්නේ මේ y අකුර කපලා දාලා es දාන්න ඕන. දැන් උදාහරණ ටිකක් ගත්තොත් fry. ඒක අපි ඒක වචන කරනවා. මෙතන y තියෙන්නේ y අයින් කරලා fries. අන්න ies දැම්ම fly flies fry fries. මෙන්න මේ විදිහට තමයි ක්‍රියාපදයක් y අකුරකින් ඉවර වෙලා ඊට කලින් කන්සනන්ට් ලෙටර් එකක් ව්‍යංජන අකුරක් තිබ්බොත් ඒ වගේ ක්‍රියාපදයක් ඒක වචන කරන්නේ. හරි? දැන් මෙහෙම පදක් තියෙනවා දැන්. හරිද? දැන් මම ගන්නවා play සෙල්ලම් කරනවා.
දැන් මේකේ වෙරලා තියෙන්නේ y වලින් තමයි. හැබැයි y ට පිටිපස්සෙන් තියෙන්නේ vowel letter එකක්. ස්වර අකුරක්. එතකොට මේ is කතාව නෑ. එලින්ම ලේසි. නිකම්ම s අකුරක් දාන එක තමයි කරන්නේ. ඕකේ? නිකම්ම s අකුරක් දාන ඒ වගේම. ඒක මතක තියාගන්න y අකුරෙන් ඉවර වෙලා ඊට කලින් ව්‍යංජන අකුරක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ y කපලා is දාන්න ඕන. දැන් අපි ද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පටන් ගත්තා. මේ වාක්‍ය රටාව හැදෙන්න කර්තෘ කෙනෙක් ඉන්නවන කර්තෘට පිටිපස්සෙන් ඉන්නවන ඊට ගැලපෙන ක්‍රියාපදයේ පිටිපස්සෙන් තියෙනවන ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ කර්මය. ඒකට දැන් අපි ඊට පස්සේ කතා කළා මෙතන මේ කර්තෘ ගැන කතා කළා ඊට පස්සේ ක්‍රියාපදය ගැන කතා කළා. දැන් I we you they children boys වගේ කර්තෘ පද ගත්තාම මේ කර්තෘ පද බහුවචනයි. මේවා plural subjects. එතකොට ඒ plural subject එකට අදාළව plural verb එක තියන්න ඕනේ. ඒතර මේ plural verb එක ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ක්‍රියාපදයක් ඉපතෙද්දි වෙන්නේ බහුවචන ස්වරූපයෙන්. දැන් මෙතන තියෙනවා he she it child boy girl වගේ singular subjects තියෙනවා. දැන් මේ වගේ මේ singular subject එකක් වාක්‍යයක ආවොත් ඒකට ගැලපෙන විදිහට verb එක තියන්න ඕන. අන්න එතකොට පොඩි modification එකක් අපි කරන්න ඕනේ. ඒකේ ලේසිම ක්‍රමය තමයි s දාන එක. කෙලින්ම s දාන එක තමයි ලේසිම ක්‍රමය. හැබැයි අපිට s හැම එකටම දාන්න බෑ. තව වෙන විදි තියෙනවා මේ බහුවචන ක්‍රියාපද ඒකවචන ක්‍රියාපද කරන්න. එක ක්‍රමයක් තමයි අගට es දාන්න ඕන පුළුවන්. es දාන්න නම් ඒ ක්‍රියාපදය ඉවර වෙලා තියන්න ඕන x o double s sh ch කියන අකුරු වලින් ඉවරලා තිබ්බොත් විතරයි අපිට es දාලා ඒ ක්‍රියාපදය ඒකවචන කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ y වලින් ඉවර වෙන කතාව. ක්‍රියාපදයක් y වලින් ඉවර වෙලා ඊට කලින් තියෙන්නේ ව්‍යංජන අකුරක් consonant letter එකක් නම්. අන්න එතකොට ඒ වගේ ක්‍රියාපදයක් ඒකවචන කරන්න ඒ y කපලා ඒ වෙනුවට අපි is දානවා. cry cries fly flies. හැබැයි y වලින් ඉවර වෙලා ඊට කලින් තියෙන්නේ ස්වර අකුරක් නම්. අන්න අපි එතකොට මේ is කතාව කරන්නේ නෑ. නිකම්ම ඩෝන් ගාලා ගෙනල්ලා s අකුර දානවා. plural verb එකක්. බහුවචන ක්‍රියාපදයක් singular verb එකක් කරන්නේ. එහෙම නැත්නම් ඒකවචන ක්‍රියාපදයක් බවට හරවන්නේ. කට්ටියට මේ බහුවචන ක්‍රියාපදයක් ඒකවචන ක්‍රියාපදයක් බවට හරවන විදිහ තේරුණාද? අපි දැන් යමු මේ කතා කරන්න මොකද්ද මේ the simple present tense කියන්නේ කියලා. the simple present tense මම පටන් ගනිද්දිම කලින්ම ඔයාලට කිව්වා මේ සරල වර්තමානය ගැන කතාවක් කියලා. දැන් අපි ඇත්තටම මේ අපේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගත්තාම අපි කාල තුනක් කතා කරනවා මේ වාක්‍ය 12 කතා කරද්දී අපි කාල තුනක් කතා කරනවා. වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය. present, past, future. දැන් අපි මෙතනදී කතා කරන්නේ මේ වර්තමාන කාලය ගැන. දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් අතීත කිව්වහම පරණ දේවල්. මේ මොහොත නෙමෙයි ඊට කලින් අපි කරපු දේවල්, පරණ දේවල්, අතීත සිද්ධි. අනාගතය කිව්වහම ඉස්සරහට වෙන්න තියෙන දේවල්, කරන්න තියෙන දේවල්. ඒකට මේ වර්තමානය කියලා ගත්තාම ඒක ශනිකව තේරුම් ගන්න අමාරුයි. මොකද මේ මොහොත යනවා. දැන් වෙලාව 8:29යි. හරිද? on time 8:29යි. වෙයි දැන් 8:29යි තප්පර 10ක් විතර ගිහිල්ලා නැත්තේද? මේ එතකොට මේ 8:29 කියලා මම කලින් කිව්ව කතාව ඒක අතීතයට ගිහින් ඉවරයි. ඒ වර්තමානය කියන්නේ 8:29 තප්පර 10යි. දැන් එතකොට පොඩ්ඩක් ඒක අපිට අල්ලලා මෙහෙම ස්පෙෂල් කරලා කතා කරන්න අමාරුයි. ඒතර මේ the simple present tense කියන වාක්‍ය රටාව මොකක්ද මේ? දැන් මේ සබ්ජෙක්ට් එකක් දාලා ඒකට අදාළ verb එකක් දාලා ඒකට ගැලපෙන කර්ම පදයක් දාලා වාක්‍ය ගොඩ නැගීමද ඇත්තටම මේ simple present tense කියන්නේ. දැන් මෙතන මම වාක්‍ය ටිකක් හදලා තියෙනවා. he steals money. he steals money. දැන් මේක ගත්තාම he steals money. කට්ටු ඔහු he ක්‍රියාපදේ steal හොරකම් කරනවා. එතකොට මේ he කියන පදේ ඒක වචන නිසා අන්න s අකුරක් දාලා steals වෙලා තියෙනවා. හොරකම් කරන්නේ මොනවද? money සල්ලි. he steals money. she writes books. she writes books. අය පොත් ලියනවා. එතනත් she ඒක වචන නිසා write කියන ක්‍රියාපදේ අපි ඒක වචන කරලා තියෙනවා. they clean the house. they clean the house. they කියන්නේ බහුවචනයි. clean කියන පදෙත් බහුවචනයි. you prepare lunch. you prepare lunch. you බහුවචනයි අපි කතා කළා. prepare බහුවචනයි. they criticize you. they criticize you.
මොකද්ද මේ criticize කියන්නේ? විවේචනය කරනවා. ඔවුන්ව විවේචනය කරනවා. they කර්තෘ බහුවචනයි, criticize ක්‍රියාපදයේ බහුවචනයි, විවේචනය කරන්නේ කාවද? ඔයා තමයි මෙතන කර්මය object එක. he sweeps the room. ඔහු කාමරය අතු ගන්නවා. ඔහු ඒක වචනයි. sweep කියන පදේ අපි ඒක වචන කරන එක්ස්ට්‍රා පුරක් දාලා අරගෙන තියෙනවා. දැන් මේ වාක්‍ය හැදිල්ල ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. මම යන්නම් මගේ ප්‍රසන්ටේෂන් එකට. මෙතන අර අපි කලින් කතා කරපු අර ඒක වචන ක්‍රියාපදයක් ගොඩනගන ආකාරය මෙතන ෂෝට් නෝට් එකේ පෙන්නලා තියෙනවා. දැන් මේ ෆෝමැට් එක දැනගත්තාම ඕනම වාක්‍යයක් ගොඩනගන්න පුළුවන් ඔයාලට. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඇත්තටම මේ ටෙන්සස් කතාවේ මේ වාක්‍ය ගොඩනැගීමද ඇත්ත කතාව. ඇත්තටම මෙතනදී ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ the simple present tense කියන කතාව අපි කොහොමද යොදාගන්නේ? ඉංග්‍රීසි භාෂාව තුළ මේ the simple present tense කියන වාක්‍ය රටාව මේ සරල වර්තමානයේ මොකක්ද කරන කාර්යය? ඔයාලා මේකේ තියෙන හරි තේරුම ඔලුවට දාගත්තොත් අයි මේක අමතක වෙන්නේ නැහැ. ඔයාලට පැටලෙන්නේ නැහැ. ඔයාලා මේ වාක්‍ය විතරක් හදන්න ඉගෙන ගත්තොත් අන්න එතනදී ඔයාලා ෆේල්. ඔයාලා වාක්‍ය හදයි. හැබැයි ඔයාලට හිතලා කතා කරගන්න බෑ. මොකක් හරි ආටිකල් එකක්, නවල් එකක්, නිවුස් පේපර් එකක් තේරුම් ගන්න බෑ. අනිත් අද මේ දවස් වලට ෆ්‍රී හම්බුන ඔපචුනිටි එකකින් මේ the simple present tense කියන කතාව හරියට ඔලුවට දාගන්න. අපි වාක්‍ය හදමු. ඊට කලින් මේ කතාව හරියටම ඔලුවට දාගන්න. දැන් මේ the simple present tense කියන කතාව ගත්තාම අපි සාමාන්‍යයෙන් මේ වාක්‍ය රටාව යොදාගන්නේ අපි හැමදාම පුරුද්දක් විදිහට කරන ක්‍රියා ගැන කතා කරන්නේ. මම ඇත්තට මේවා හැම වෙනම නෝට් එක වෙන්නෙන් සඳහන් කරලා නැහැ. ඔයාලා එක්කම තමයි මම මේක ටයිප් කරන්නේ. ඔයාලා මේක මුලින් ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් නම් නෝට් ඩවුන් කරගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න. හරිද? දැන් අපි හැමදාම පුරුද්දක් විදිහට කරන දේවල් ගැන කතා කරද්දී අපිට පුළුවන් මේ simple present tense යොදා ගන්න. අපි සාමාන්‍යයෙන් ඒකට ඉංග්‍රීසි වලින් කියනවා habitual actions කියලා. habitual actions. පුරුද්දක් විදිහට අපි කරන දේවල්. ඒක උදාහරණයක් ගත්තොත් මම උදේ 5ට නැගිටිනවා. I get up at 5 o'clock. I get up at 5 o'clock. I get up at 5 o'clock. ඊට පස්සේ ගමු මම හැමදාම ටීවී බලනවා. රෑ 8ට. මම රෑ 8ට ටීවී බලනවා. I watch TV at 8 o'clock. එහෙම නැත්නම් at 8 pm. හරි. ඒ කියන්නේ අපි අර පුරුද්දක් විදිහට අපි කරන දේවල් කතා කරන්න මේ simple present tense කියන කතාව අපිට යොදා ගන්න පුළුවන්. අපි තව ගමු මම මගේ රෑ කෑම ගන්නවා 8 මාර්ට. 8 මාර්ට මම මගේ රෑ කෑම ගන්නවා. මම රෑ කෑම කනවා. ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් මම උදේ 8ට මගේ උදේ කෑම ගන්නවා. I have my breakfast at 8:30 am. 8:30 am. අපිට මේ සරල වර්තමානයේ යොදා ගන්න පුළුවන් පළවෙනිම දේ තමයි මේ habitual actions කතා කරන්නේ. මේ කියන්නේ අපි පුරුද්දක් විදිහට කතා කරන, අපි පුරුද්දක් විදිහට කරන කියන දේවල් අපිට කතා කරන්න. ඊට පස්සේ මෙතන තියෙන අනිත් වැදගත් කාරණය තමයි දැන් මම මෙතන වෙලාවල් දාලා තියෙනවා. එතන ඔයාලට ඉගෙන ගන්න තියෙන අමතර කතාව තමයි අනිවාර්යෙන්ම වාක්‍යයක හරි කතා කරද්දී හරි ලියද්දී හරි කොහොම හරි මේ වෙලාවක් ගැන කියද්දී අනිවාර්යයෙන්ම මේ at කියන පදේ දාන්න අමතක කරන්න එපා. ඕකේ? අපි මේවා කතා කරනවා ඉස්සරහට අපේ නිපාත prepositions lesson එකේදී දැනට මේක මතක තියාගන්න. මේ at කියන පදේ කියන නිපාත පදේ අනිවාර්යයෙන්ම අපි මේ වෙලාවක් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඉස්සරින් දාන්න ඕන. අපේ daily routine එකක්. ඒ කියන්නේ අපි දිනචර්යාව කතා කරන්නත් simple present tense අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදේ නැගිටින වෙලාවේ ඉඳන් අපි රායි නිදා ගන්න වෙලාව දක්වා අපි කරන දේවල් තියෙනවනේ. අපි උදේ නැගිටිනවා. දත් මදිනවා, මූණ හොදනවා. ඊට පස්සේ උදේ කෑම කනවා. අපි හිතමු ඉස්කෝලේ යන කෙනෙක් කියලා. මේ කාලේ නම් ඉස්කෝලේ යන්න බෑනේ. ඊට පස්සේ
ඉස්කෝලේ Zoom meeting එකකට log වෙනවා. ඊට පස්සේ දවල්ට කනවා. ඊට පස්සේ අපි tuition class යනවා. ඕනනම් වෙලාව තිබ්බොත් හවස වෙලා සෙල්ලම් කරනවා. ඊට පස්සේ හවසට wash එකක් දානවා. wash එකක් දාලා TV බලනවා, පාඩම් කරනවා, නිදිනවා. අපිට මේ කතාව මේ simple present tense වලින් easily ලියන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. අපි පුරුද්දක් විදිහෙන් කරන කියන දේවල් මේ සරල වර්තමානෙන් තමයි කතා කරන්නේ. කවුද chance එක ගන්න තමන්ගේ daily route එක කියන්නේ? තමන්ගේ දිනචර්යාව කියන්න කවුද chance එක ගන්න? I get up at 5 am. ඊට පස්සේ I brush my teeth. I brush my teeth. මම වෙලාව දාන්නේ නැහැ නිකම්ම කන්න ටික ලියන් යන්නම්. I brush my teeth and wash my face. I have my breakfast at 7 o'clock. ඊට පස්සේ මම මොකද කරන්නේ? I go to work at 8 o'clock. ඊට පස්සේ I have my lunch at 12. අපිට දැන් මේ විදිහට අපි නැගිටපු වෙලාව ඉඳන් අපි පුරුද්දක් විදිහට කරන process එකක් තියෙනවනේ නැගිට වෙලාව ඉඳන් පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් ඉතින්. අපිට මේ උදේ නැගිට වෙලාව ඉඳන් ඇය නිදා ගන්න වෙලාව වෙනකන් අපිට අපේ මේ දිනචර්යාව කියන්න පුළුවන්. මේ simple present tense යොදාගෙන අපි පුරුද්දක් විදිහට කරන දේවල්. එතම අපි පුරුද්දක් විදිහට අපි සිගරට් බොනවා කියලා. ඔහු හැමදාම සිගරට් බොනවා. කියනවා he smokes. smoke කියන්නේ දුම් බොනවා. he smokes every day. ඔහු දුම් බොනවා හැමදාම. ඊට පස්සේ අපි ගමු අම්මා හැමදාම උදේට වතුර දානවා මල් පැලවලට. මගේ අම්මා my mother වතුර දානවට අපිට කියන්න පුළුවන් water කියන ක්‍රියාපදය අපිට use කරන්න පුළුවන්. water කියන පදේ බහුවචනයි. අපි ඒක වචන කරනවා s පුරක් දාලා waters. my mother waters flowers මල් වලට වතුර දානවා. the flowers every morning. ඔබගේ සාමාන්‍යයෙන් අපි පුරුද්දක් විදිහට කරන දේවල් අපිට පුළුවන් මේ simple present tense වලින් කියන්න. අක්කියට මේක තේරුණාද? මේ පුරුද්දක් විදිහට කරන ඒවා ගැන තේරුණාද? මේක මේ එක usage එකක් තමයි මේ simple present tense වල එන habitual actions. අපි පුරුද්දක් විදිහට කරන කියන දේවල් මේ simple present tense දාන අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට මේකේ තව කේස් එකක් තියෙනවා. අපි habitual action ගැන කතා කළා. ඊළඟට අපිට කතා කරන්න සිද්ධ වෙනවා සදාතනික සත්‍ය. අපි ඒකට කියනවා general truth කියලා. general truth. ඒ කියන්නේ මෙහෙම කතාවක්. general truth. ඒ කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති සත්‍යවල තියෙනවා. කවදාවත් වෙනස් වෙන්නේ නැති දේවල් තියෙනවා. එම එක වාක්‍යයක් ගන්න. The sun rises in the east. The sun rises in the east. ඉර පායන්නේ නැගෙනහිරින්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉර පායන්නේ නැගෙනහිරින්. ඒ වගේම අපිට තව ගන්න පුළුවන්. ඉර පහින්නේ ප්‍රශ්නාහිරින්. එසම තව වාක්‍යයක් ගන්න. Water boils. boils කියන්නේ උතුරනවා. boil කියන්නේ උතුරනවා. අපි ඒක එක්ස්ට්‍රා කරක් දාලා boils කරනවා. water වලට අපි මේ ඒකවචන ක්‍රියාපදයක් ගත්තේ ඇයි කියලා අපි නාම පදවලදී කතා කරලා තියෙනවා. ඒක නැත්තම් ඒ lessons බලන්න. මම මෙතනදී ඒක ගැන විග්‍රහ කරන්න යන්නේ නැහැ. Water boils at 100 degrees Celsius. ඉතන බිඳුව වෙන්න නොඩින් water boils at 100 degrees Celsius. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති සත්‍ය සිද්ධි. ඒක කතා කරන්න මෙන්න මේ වාක්‍යයට යොදා ගන්න පුළුවන්. The sun rises in the east. Water boils at 100 degrees Celsius.
ඊට පායන්නේ නැගෙනහිරින් වතුර උතුරන්නේ අංශක 100 දී ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ආලෝකය ශබ්දයේ වේගයට වඩා වේගෙන් යනවා light travels faster than sound ඊට පස්සේ වතුර මිදෙනවා සෙල්සියස්ක බිඳුවේදී ඒ වගේ මේ වෙනස් වෙන්නේ නැති සිද්ධි මේ සදාතනික සත්‍යයන් අපිට කතා කරන්න පුළුවන් මේ simple present tense යොදාගෙන. එතකොට මේ simple present tense කියන කතාවේ usage එක තමයි මම මේ කතා කරන්නේ. අපිට මේ simple present tense යොදා ගන්න පුළුවන් අපි අපේ ජීවිතයේ පුරුද්දක් විදිහට. අපි හරි වෙන කෙනෙක් හරි පුරුද්දක් විදිහට කරන දේවල් කතා කරන්න. අනිත් පැත්තෙන් අපිට පුළුවන් සදාතනික සත්‍ය, ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති සිද්ධි කතා කරන්න. මේ කරුණු දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මේ simple present tense වල usage එක වෙන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට දේවල් ටිකක් තියෙනවා. ඒක මම එකක් කියන්නම්. අනිත් ඒවා ටික ඔයාලා ටිකක් හොයලා බලන්න, self study කරන්න. හරි එතකොට මතක ඉන්නත් වැඩි. දැන් මේ simple present tense අපි යොදා ගන්න තැනක් තියෙනවා. ඒ තමයි time table එකක්. එහෙම නැත්නම් කියන්නේ agenda එකක් අර න්‍යාය පත්‍රයක් අර මේ අපි මොකද්ද festival වල එහෙම දෙන්නේ. අනේ time table agenda වගේ දේවල් ලියන්න මේ simple present tense තමයි යොදාගන්නේ. දැන් මොකද agenda එකක් කියන්නේ අපි ඉස්සරහට මොකක් හරි තියෙන function එක වෙන දෙයක් නේ. ඒතර අපි ඒක අනාගත කාලේ යොදාගන්නේ නැහැ. අපි ඒක ලියන standard active voice sentence pattern එක තමයි the simple present tense. time table එකකුයි time table agenda වගේ දේවල් ලියන්න. ඒ වගේ තව මේ simple present tense යොදන තැන් තියෙනවා. ඒක පොඩ්ඩක් ඔයාලා හොයලා බලන්න. 12 වෙනි වාක්‍යයට තව කරද්දි මම ඔයාලට කියන්නම් ඒ මොනවද කියලා. දැනට ඔයාලා හොයන්න. මේක මේ simple present tense තව කොයි තැන්වල යොදා ගන්න පුළුවන්. මොකද මේ lesson එක ඒ තරම්ම වැදගත්. මේ වාක්‍යයට 12 ගත්තාම වාක්‍යයට 12 ටක් වර්ධීල ඉගෙන ගන්න pattern එකක් තමයි මේක. මේක අල්ලාගත්තා කියන අනිත් ඒවා නැති. දැන් කිරිකජු වගේ. දැන් අපි මේක usage දෙකක් කතා කළා. habitual actions කවුරු අපි හෝ වෙන කෙනෙක් හරි පුරුද්දක් විදිහට කරන දේවල් අපිට මේ වාක්‍යයට අයන් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් general truth සදාතනික සත්‍යයන් මේ වාක්‍යයට අයන් කතා කරන්න පුළුවන්. මේක තමයි අතනම බේසික් ටික තමයි මේක. මේක තමයි අතනම usage එක මේක තමයි ඔයාලා ඔළුවේ තියාගන්න ඕන. වාක්‍ය හදන රටාව අපි ඉස්සරට කතා කරමු. වාක්‍ය හදන්නත් කලින් අපි මේක කොයි වගේ තැන්වලද යොදාගන්නේ කියන එක ඔයාලා තේරුම් ගන්න. ඒතකොට ඔයාලට වැරදෙන්නේ නැහැ. මම යන්නම් දැන් අර note එකට ඔව් මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ උෂ්ණත්වය කියද්දි at දාන්න ඕනද කියලා. ඒක සාමාන්‍යයෙන් at කියන අපේ නිපාත පදේ ගත්තාම දැන් අපි සාමාන්‍යයෙන් ඇත්තටම අපි මේක කතා කරන දීර්ඝව අපේ prepositions lesson එකේ ඉස්සරහට ආනක අපි ඇත්තටම commonly අපි at දාන්නේ වෙලාවක් කියන්නනේ. හැබැයි අපිට පුළුවන් මේ at කියන නිපාත පදේ දාන්න අපි ස්ථාන ගැන කතා කරද්දී අපි at දානවා. ඒ වගේම අපි address වලදී at දානවා. ඊට පස්සේ ඒ වගේ මේ at temperature ඊට පස්සේ අපි speed එකක් කියද්දී අන්න ඒ වගේ තැන් වලදී අපි මේ at දානවා. ඒක අනිවාර්යෙන් වැටෙන්න ඕන නැත්නම් ව්‍යාකරණ වශයෙන් මේ වාක්‍ය වැරදි. Water boils at 100 degrees Celsius. දැන් ඊළඟටම යන්න අපි දැන් මෙතන තියෙනවා මේ possessive form කියන්නේ මේ සාමාන්‍ය විදිහට වාක්‍ය ගොඩනැගීම. හරිද? දැන් අපි කලින් කතා කරානේ මෙතන අපි කතා කරා මේ simple present tense වාක්‍යයක් හදන්න subject plus verb plus object. මේ වාක්‍ය ගොඩනගන්නේ මෙන්න මේ විදිහට. හරි කට්ටු කෙනෙක් ඉන්න ඕන. ඒ කට්ටුවට ගැලපෙන ක්‍රියාපදයක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ ක්‍රියාවට යටත් වෙන දේ ඔබ්ජෙක්ට් එක කර්මය ඉන්න ඕන. දැන් මෙතන අපි වාක්‍යයක් හදලා තියෙනවා මම he steals money අපි කලින් කතා කළා මම යලිත් කතා කරනවා he steals money එන සබ්ජෙක්ට් එකක් තියෙනවා he verb එක steal හැබැයි s අකුරක් දාලා ඒක වචන කරලා තියෙනවා steals මොකද he කියන්නේ singular subject එකක් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම තියන්න ඕන singular verb එකක් he steals money
හොරකම් කරන්නේ මොනවද? සල්ලි. කර්මය තමයි සල්ලි, money. She writes books. She writes books. They clean the house. They clean the house. You prepare lunch. You prepare lunch. They criticize you. They criticize you. He sweeps the room. He sweeps the room. ඔහු කාමරය අතු ගන්න. දැන් ඔයාලගේ වාක්‍යයක් කියන්න බලන්න මේකට. They build a house. ඔවුන් නිවසක් හදනවා. Yeah, very good. They build a house. Yeah, message එකක් ඇවිල්ලා තියෙනවා. They play cricket. They play cricket. සාමාන්‍ය වාක්‍යයක් ගොඩනගන්නේ මේ විදිහට. ඉබ්බා present tense වල වාක්‍යයක් හදන්නේ මේ විදිහට. Yeah, the teachers advise me. The teachers advise me. මම යන්නම් ඊළඟ කොටසට. ඊළඟට මෙතන තියෙනවා possessive questions. අන්න දැන් අපි අර කතා කරපු වාක්‍යෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද? They live in Ratnapura. They live in Ratnapura. Yeah, good, but there is a small mistake. A mistake එක තමයි රත්නපුර කියන්නේ නගරයක නමක්. අනිවාර්යයෙන්ම capital ලියන්න මතක තියාගන්න. ඒක අපි කලින් කතා කරා he steals money. ඔහු සල්ලි හොරකම් කරනවා. ඔහු සල්ලි හොරකම් කරනවද? ඔහු සල්ලි හොරකම් කරනවද? Does he steal money? Does he steal money? අන්න does කතාවක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද මේ කතාව වෙන්නේ කියලා මුලින්ම වාක්‍යයකට යන්න කලින්. එතකොට මම මෙතන වාක්‍යයක් තියෙනවා he steals money. Okay, he steals money. ඔහු සල්ලි හොරකම් කරනවා. එතකොට දැන් අපිට අහන්න ඕනේ මේකෙන් ප්‍රශ්නයක්. ඔහු සල්ලි හොරකම් කරනවද? ඔහු සල්ලි හොරකම් කරනවද? අන්න දැන් අපි මේ he steals money කියන වාක්‍යය ගත්තාම මේ ඔයාලා දන්නවා සාමාන්‍ය දැන් ප්‍රශ්නයක් හදද්දී අපි මොකක් හරි verb එකක් ඉස්සරහට ගෙන helping verb එකක් ඉස්සරහට ගේන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ක්‍රියාපදයක් ඉස්සරහට ගෙන්නේ නැහැ. අපි ක්‍රියාපදයක් ඉස්සරහට ගෙනල්ලා මොකක් හරි හොත තේරියන් අර order එකක් අන කිරීමක් වගේ. දැන් ප්‍රශ්නයක් අහන්න සාමාන්‍යයෙන් අපි helping verb එකක් be verb එකක් ඉස්සරහට ගේන්න ඕනේ. දැන් මේ වාක්‍යයේදී අපිට එහෙම දෙයක් පේන්නේ නැහැ බැලුව බැලමට. හැබැයි මේ වාක්‍ය තුල හැංගිච්ච කතාවක් තියෙනවා. ඒ කතාව තමයි මේ අපි මේ he steals money කියන කතාව මට ලියන්න පුළුවන් මෙහෙම. He does steal money. He does steal money. අන්න මේ steals කියන පදය හැදිලා තියෙන්නේ මේ does steal කියන පදේ. does plus steal සමාන වෙනවා මේ steals කියන පදයට. මේ steals කියන පදේ හැදිලා තියෙන්නේ මේ does plus steal. මෙන්න මේ වාක්‍යය ඇතුලේ තියෙනවා does කියන පදේ. මේ does කියන්නේ මෙතන helping verb එකක්. support එකට ඇවිල්ලා ඉන්න verb එකක්. අන්න දැන් අපිට මේක ප්‍රශ්නයක් කරන්න ඕන වුණාම මේ does කියන පදේ අපි කියනවා වාක්‍ය මුලට does කියන පදේ ඉස්සරහට ගෙනාවුවාම මෙතන capital H අකුර අනිවාර්යයෙන්ම simple වෙන්න ඕනේ. Does he steal? Does he steal money? ඔහු සල්ලි හොරකම් කරනවද? අනිවාර්යයෙන්ම question mark එක එන්න ඕන. He steals money. Does he steal money? ඔයාලා මෙතන අවධානය යොමු කරන්න ඕන point එකක් තියෙනවා. ඒ තමයි මෙතන he එක වචනයි. අපි steals කියලා ඒක වචන ක්‍රියාපදයක් ගත්තා. හැබැයි අපි මේක ප්‍රශ්නයක් ආදී does ඉස්සරහට අරගෙන අනිවාර්යයෙන්ම මේ steal කියන පදේ වලට කරන s අකුර නැති වෙලා තියෙනවා. අපි s අකුරට අයින් කරනවා. අයින් කරන්නේ ඇයි? හේතුව අපි මෙතන මම කලින් පෙන්නුවා. ඒ කපුව එක ආයෙ මම අයින් කරන්නම් පොඩ්ඩක්. ඒක මම අයින් කරා. ඒවල වෙනවද? he does steal. does එකත් එක්ක අර s එක නැහැ. දැන් මෙතන මේ උඩ වාක්‍යයේ he steals money. ඊට ගැලපෙන්න අපි steals කියලා තියෙනවා. හැබැයි මේක දැන් ප්‍රශ්නයක් කරද්දී does he steal money? මෙතන s නැති වෙන්න ඕන. මෙතන අපි
සාමාන්‍ය වාක්‍යයේදී ඒක වචනේ තිබ්බ වාක්‍ය මෙතනදී ඒක වචන ස්වරූපයෙන් අයින් වෙලා එතන බහුවචන වෙලා තියෙනවා. ඒ මොකද? does ආපු නිසා. ඒක ඔයාලගේ ඔළුවේ අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. Does he steal money? කිව්ව කතාව තියෙනවා. He steals money. Does he steal money? ඔහු සල්ලි හොරකම් කරනවද? Does she write books? She writes books. ඇය පොත් ලියනවා. Does she write books? ඇය පොත් ලියනවද? ඇය පොත් ලියනවද? අන්න උඩ writes වෙලා තිබ්බ පදයේ මෙතන does ගත්ත නිසා write වෙලා තියෙනවා. Do they clean the house? Do they clean the house? They clean the house. ඔවුන් නිවස පිරිසිදු කරනවා. ඔවුන් නිවස පිරිසිදු කරනවද? Do they clean the house? Do they clean the house? දැන් මෙතන නම් අර කතාව නැහැ. මෙතනත් අපි අර වාක්‍ය ගොඩනගපු කේස් එක තියෙනවා. They clean the house. දැන් අපිට මේ වාක්‍යෙම ලියන්න පුළුවන් they do clean the house. They clean the house. They do clean the house. එහෙම ලියන්න පුළුවන්. අන්න මේ තියෙන do එක අපි ඉස්සරහට අරගෙන ප්‍රශ්නයක් අහනවා. Do they clean the house? Do they clean the house? question mark එක අනිවාර්යයි. Do they clean the house? මෙතනටත් අර කතාව ගන්න පුළුවන්. Do plus clean equal එතන නිකම්ම clean ම තමයි එන්නේ. එතන වෙනසක් නැහැ. මෙතන මම පෙන්නේ මේ do කොහොමද ඉස්සරහට එන්නේ? කලින් මම පෙන්නවා කොහොමද does ඉස්සරහට එන්නේ. හරි? ඒතකොට does වල පොඩි වෙනසක් වෙනවා. does ආපු ගමන් ඉස්සරහට අපි අර ඒක වචන කරපු එක බහුවචන වෙනවා. Do they clean the house? Do you prepare lunch? ඔය දවල් කෑම සූදානම් කරනවද? ඔය දවල් කෑම සූදානම් කරනවද? Do you prepare lunch? Do you prepare lunch? Do they criticize you? Do they criticize you? They criticize you? ඔවුන්ව විවේචනය කරනවා? ඔවුන්ව විවේචනය කරනවද? Do they criticize you? Does he sweep the room? Does he sweep the room? He sweeps the room? ඔහු කාමරය අතු ගානවා? ඔහු කාමරය අතු ගානවද? Does he sweep the room? Does he sweep the room? අන්න අර එස් අකුර නැති වෙලා තියෙනවා. ඒ කට්ටියට ඕකේද මේ ප්‍රශ්න හදපු විදිය මේකේ. ලොකු වැඩක් කරේ නෑ. do එකයි does එකයි අපි ඉස්සරහට ගෙනාවා. ඒකේ ගැටලු තියෙනවද කට්ටියට? ඒ ඊළඟට අපිට තියෙනවා මෙතනදී කතා කරන්න මේ නෙගටිව් ෆෝම්. මේ නැතාර්ථය ප්‍රශ්න අහන්නේ. දැන් ඔහු සල්ලි හොරකම් කරනවා. ඔහු සල්ලි හොරකම් කරනවා. He steals money. He steals money. ඔහු සල්ලි හොරකම් කරනවා. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. අපිට ඒ වගේ නෙගටිව් අයිඩියා එකක් දෙන්න. නැතාර්ථය. සල්ලි හොරකම් කරනවා කරන්නේ නැහැ. මොකක් හරි කරන්නේ නැහැ. ලියන්නේ නැහැ. කන්නේ නැහැ. බොන්නේ නැහැ. අනේ ඒ වගේ නෙගටිව් ඒවා කතා කරන්න අන්න අපිට ඕන වෙනවා. අර do does කතාව අපිට ඕන වෙනවා. He steals money. ඔහු සල්ලි හොරකම් කරනවා. මෙතන අපි ඒක තියෙනවා. අපි ඒක නෙගටිව් කරනවා. He does not. එහෙම නැත්තම් doesn't steal money. ඒක මම මෙතන එක තැන කියලා පෙන්නන්නම් කට්ටියට. He steals money. හරි. ඔන්න අපි එක දැන් ප්‍රශ්නයක් කරා. Does he steal money? ඔහු සල්ලි හොරකම් කරාද? අපිට ඕන වෙනවා මේක අහන්න. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. අන්න මේක නෙගටිව් කරන්න. අපි මේක සාමාන්‍ය ක්‍රමය තමයි he doesn't steal money. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. එයි මේ doesn't ආවේ කොහොමද? අපි කලින් කිව්වා මේක හැදුනේ he does steal money. He does steal money කියන එකෙන් තමයි එක තමයි මේ අපි උඩ steals කියලා ලියලා තියෙන්නේ. මේ steals හැදිලා තියෙන්නේ does plus steal කියන පදේ. නෙගටිව් කරන්න. අපිට ඕන වෙනවා not එකක් දාගන්න. සාමාන්‍යයෙන් අපි යථාර්ථයේ වාක්‍යයක් ගොඩනගන්න. ඇක්ටිව් වාක්‍යයක් ගොඩනගා ගන්න අපි helping verb එක තමයි not එක එකතු කරන්නේ. දැන් මෙතන තියෙන helping verb එක තමයි does. ඒ නිසා අපි මේ doesn't ඇවිල්ලා තියෙන්නේ. මේ doesn't කියන්නේ he
does not steal money. He does not steal money. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. සාමාන්‍ය ඇත්තට අපි ගොඩක් කතා කරද්දී ලියද්දී විතරම භාවිතා කරන්නේ මේ doesn't කියන කතාව. He doesn't steal money. එහෙම නැත්නම් අපි දැන් බහුවචන එකක් ගමු. අපි ගමු they steal money. They steal money. ඔවුන් සල්ලි හොරකම් කරනවා. They steal money. ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. Do they steal money? Do they steal money? Do they steal money? ඔවුන් සල්ලි හොරකම් කරනවාද? ඔන්න අපිට කියන්න ඕනේ ඔවුන් සල්ලි හොරකම් කරන්නේ නැහැ. ඔවුන් සල්ලි හොරකම් කරන්නේ නැහැ. They don't steal money. They don't steal money. They don't steal money. ඔවුන් සල්ලි හොරකම් කරන්නේ නැහැ. ඇයි ඒක එහෙම එන්නේ මොකද? කලින් කතා කළා මේක හැදිලා තියෙන්නේ they do steal money. අන්න ඒක නෙමෙයි do කතාවක් එන්නේ. ඇත්තට මේක මැජික් එකක් නෑ. ඔයාලට තේරෙනවා මේ don't එන්නේ doesn't එන්නේ කියලා. හරි. මම දැන් මේ කතාවට යන්න මේ he does not steal money. එහෙම නැත්නම් he doesn't steal money. දැන් අපිට මෙතන ඕන වෙනවා ගොඩනගා ගන්න නැතාර්ථයේ ප්‍රශ්නයක්. දැන් මෙතන උඩ කතා කරා he steals money. ඔහු සල්ලි හොරකම් කරනවා. ඊට පස්සේ ඔහු ප්‍රශ්නයක් ඔහු සල්ලි හොරකම් කරනවද? does he steal money? දැන් අපි දැන් කතා කළා ඔහු සල්ලි හොරකම් කරන්නේ නැහැ. he doesn't steal money. He doesn't steal money. දැන් අපිට ඕනේ අහන්න ඔහු සල්ලි හොරකම් කරන්නේ නැද්ද? මේ නෙගටිව් ක්වෙස්චන් එකක් අහන්න. නැතාර්ථයේ ප්‍රශ්නයක්. ඔහු සල්ලි හොරකම් කරන්නේ නැද්ද? අන්න ඒ ප්‍රශ්නය අහද්දී අපි මෙතන අහලා තියෙන ප්‍රශ්නයක් does he steal money? ඔහු සල්ලි හොරකම් කරනවද? ඔහු සල්ලි හොරකම් කරන්නේ නැද්ද? අන්න එතකොට අපිට ප්‍රශ්නේ අහන්න පුළුවන් මේ doesn't කියන පදේ. මේ doesn't කියන පදේ අපි කියනවා වාක්‍ය ඉස්සරහට. doesn't capital H simple එන්න ඕන. doesn't he steal money? Doesn't he steal money? Doesn't he steal money? ඔහු සල්ලි හොරකම් කරන්නේ නැද්ද? අන්න ඔහොමයි නැතාර්ථයේ ප්‍රශ්නයක් අහන්නේ. අපිට මේක මෙහෙම අහන්නත් පුළුවන්. Does he not steal money? Does he not steal money? ඔහු සල්ලි හොරකම් කරන්නේ නැද්ද? මේ දෙකම හරි. හැබැයි බහුතරයේ භාවිතා වෙන්නේ මෙන්න මේ doesn't he steal money. මේ යට ක්‍රමය does he not steal money කියන කේස් එක වරදක් නැහැ. එතන ඔයාලට මම අලුත් දෙයක් කියලා දෙන්නම්. he steal money. He does steal money. මේ වාක්‍ය දෙකම හරි. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මේ steals money කියන කතාව. මේ යට කතාවේ පොඩි වෙනම තේරුමක් තියෙනවා. දැන් බැලූ බැල්මට තම තේරුමක් තියෙනවා. ඒක හරි. පොඩ්ඩක් ඔයාලා ඉස්සරහට ඉගෙන ගත්තී මෙතන තියෙනවා පොඩි වෙනස් තේරුමක්. මෙතන අපේ කලින් ලෙසන්ස් වල මම මේ දේ කියන්නේ නැති. මම මෙතනත් කියන්නම්. දැන් මේ does steal money කියන කතාව මේ does කියලා helping verb එක එළියට අඩලා අරගෙන steal කියන පදේ දාලා අරන් යද්දි මෙතන අවධාරණය කිරීම වැඩි තදින් කියනවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා emphasize කියලා. emphasize කියලා කියන්නේ. he steals money. ඔහු සල්ලි හොරකම් කරනවා. ඔහු සල්ලි හොරකම් කරනවා. he does steal money කියනවා. ඔහු සල්ලි හොරකම් කරනවා. ඔහු සල්ලි හොරකම් කරනවාමයි කියලා අවධාරණය කරලා කියනවා. හරි? ඒක තමයි මෙතන ඔයාලට අල්ලගන්න දෙන අලුත් පොයින්ට් එක. අපි දැන් මෙතන සාමාන්‍ය වාක්‍ය කොට නැගුවා. ඒ වාක්‍ය ප්‍රශ්න කොට නැගුවා. අවසානයේ අපි නැතාර්ථය ප්‍රශ්නය කොට නැගුවා. එතන මේ does not doesn't ගැන අපි කතා කළා. අන්න අපි දැන් ප්‍රශ්නයක් අහනවා නෙගටිව් වල he does not steal money. ඒක අපි ප්‍රශ්නයක් අහනවා does he not steal money? එහෙම නැත්නම් doesn't he steal money? Doesn't he steal money? ඊට පස්සේ තියෙනවා does she not write books? Doesn't she write books?
Do they not clean the house? Don't they clean the house? Do you not prepare lunch? Don't you prepare lunch? Do you not criticize you? Don't they criticize you? Does he not sweep the room? Doesn't he sweep the room? මෙතනදී ඔයාලා වැඩිපුර මේක භාවිතා කරන්න පෙළඹෙන්න මේ doesn't කතාව don't කතාව විශේෂ අවස්ථාවකදී ඔයාලට අවධාරණය වුණොත් අවශ්‍ය වුණත් අවධාරණය කරලා අහන්න තදින් අහන්න does not කඩලා අහන්න මේ වගේ තැනකදී අවධාරණයෙන් අහන්න උනොත් steals වෙනුවට does steal use කරන්න මෙතන clean වෙනුවට do clean කියන කතාව use කරන්න ඕකේ මේ කතාව කට්ටියට තේරෙනවද මේ දක්වා සාමාන්‍ය වාක්‍ය ගොඩනැගීම ඒ සාමාන්‍ය වාක්‍යයක් ප්‍රශ්නයක් බවට හැරවීම ඊට පස්සේ නැතාර්ථ නෙගටිව් ෆෝම් එක ගොඩනගන එක ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් නැතාර්ථයේ ප්‍රශ්න අහන එක මේ වාක්‍ය ගොඩනගු විදිහ කට්ටියට තේරුණාද ක්‍රියාපදයක් කොහොමද ඒක වචනයට හරවන්නේ ඊට පස්සේ මේ simple present tense වල usage එක habitual action ඒ පුරුද්දක් විතර කරන දේවල් එහෙම නැත්නම් general truth සදාතනික සත්‍යයක් ඊට පස්සේ කොහොමද මේ simple present tense වාක්‍යයක් ගොඩනගන්නේ මේ වාක්‍යයක් ගොඩනගුවා ඊට පස්සේ ඒ වාක්‍යයක් කොහොමද ප්‍රශ්නයක් බවට හරවන්නේ කියලා කතා කළා ඊට පස්සේ කතා කළා නැතාර්ථයේ වාක්‍ය ගොඩනගන්නේ කොහොමද නෙගටිව් ෆෝම් ගොඩනගන්නේ කොහොමද ඊපස්සේ නැතාර්ථයේ ප්‍රශ්න නෙගටිව් ක්වෙස්චන් ගොඩනගන්නේ කොහොමද කියලා කතා කළා දැන් මේ වාක්‍ය හදන එක ඔයාලට කරගන්න පුළුවන් අර ෆෝමියුලා එක ඔලුවට දාගත්තාම ඔයාලා මේක ස්ටඩි කරගන්න ඕන මේ යූසේජ් එක අපිට මේක කොතනදීද යොදා ගන්න පුළුවන් අපි මේ කොයි වගේ තැන්වලද ලියන්නේ මේවා කොයි වගේ තැන්වලද අපි කතා කරන්නේ අපි එදිනෙදා සාමාන්‍යයෙන් කරන දේවල් කියන දේ මේක යොදා ගන්නවා ඊට අමතරව අපි යොදා ගන්නවා මේක සදාතනික සත්‍ය ඉර පායන කතා වෙනස් වෙන්නේ නැති කවදාවත් වෙනස් වෙන්නේ නැති සීන් කතා කරන්න අපි මේක යොදා ගන්නවා හරි ඒ වගේම මොකද දැන් අපි මේක යොදා ගන්නකොට ටයිම් ටේබල් එකක් ලියන්න ඇජෙන්ඩා එකක් ලියන්න ඒ වගේ තව තැන් තියෙනවා ඒක ඔයාලට හොයන්න ඒක ඔයාලගේ වැඩක් ඒක ඔයාලා හොයන්න හරි එහෙම දෙයක් තියෙනවා කියලා දෙනවා දැන් ඒක ඔයාලා හොයන්න කොයි වගේ තැන්වලද යොදන්න පුළුවන් කියලා මීට අමතරව මම ඔයාලට යම් දෙයක් කියලා දෙන්නම් ඒ තමයි මේ simple present tense වාක්‍ය ගොඩනගද්දී අපි කාලය ගැන කතා කරනවා අපි කාලය අඟවනවා ඒ කාලය අඟවන්න simple present tense එක්කම යන පද සෙට් එකක් තියෙනවා එතන පොඩි කතාවක් තියෙනවා අපි ඒක කරලා අපි ඒක පොඩ්ඩක් බලමු මම යන්නම් ප්‍රසන්ටේෂන් එකට එතන තියෙන පද ටිකක් always පස්සේ කියන්නම් මේ පද මොනවද කියලා always often තව ගන්න පුළුවන් hardly seldom never පද ටිකක් තියෙනවා මේ මොනවද මේ පද අපිට මේ පද යොදා ගන්න පුළුවන් අපි කියන දේ අපි ලියන්න හදන දේ හරි කියන්න හදන දේ තව ටිකක් මොඩිෆයි කරන්න කොහොමද මම වාක්‍යයක් ගන්නම් she ඇය speaks english she speaks english ඇය ඉංග්‍රීසි කතා කරනවා ඇය ඉංග්‍රීසි කතා කරනවා දැන් අපිට මේක කියන්න ඕනේ ඇය නිතරම ඉංග්‍රීසි කතා කරනවා ඇය නිතරම ඉංග්‍රීසි කතා කරනවා අපි කොහොමද ඒක කියන්නේ අන්න එතකොට අර උඩ පද ඕන වෙනවා මේක කියනවා she always speaks english she always speaks english ඇය නිතරම ඉංග්‍රීසි කතා කරනවා අන්න ඒ වගේ අපේ අදහස පොඩ්ඩක් මොඩිෆයි කරන්න එක යම් කාලයක් පෙන්නන්න අපිට මේ වගේ පද යොදා ගන්න පුළුවන්. ඔයාලා මේක නෝට් ඩවුන් කරගන්නවා නම් වඩා හොඳයි. මොකද මෙතන මේ සිංහලයේ සඳහනක් නැති නිසා always කියන්නේ නිතරම. always නිතරම. often කියන්නේ බොහෝ විට. ඒකත් ලියමු. she often speaks English. ඇය බොහෝ විට ඉංග්‍රීසි කතා කරනවා. ඇය බොහෝ විට ඉංග්‍රීසි කතා කරනවා. hardly. ඉතා කලාතුරකින්.
කතා කරන්නේ නැතිම තරම් වගේ කියන්නේ hardly තා කලාතුරකින් she hardly speaks English she hardly speaks English seldom ඒකත් කලාතුරකින් කියන අදහස දෙන්න පුළුවන්. දැන් hardly කිව්වොත් එහෙම අප ඒක වෙන්නෙම නැති තරම් කියන අදහස. මෙතන ඉතාලම කලාතුරකින් කියන අදහස තමයි මෙතන hardly කියන්නේ. seldom කියන එක ගත්තම අපිට කතා කරනවා කලාතුරකින් කතා කරනවා. she seldom speak English. එය කලාතුරකින් ඉංග්‍රීසි කතා කරනවා. අන්න she never speaks English. She never speaks English. ඇය කවදාවත් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. අන්න මේ මෙතන never කියලා ආපුවම අර නෙගටිව් වෙනවා. නකාර්ථය වෙනවා. ඇය කවදාවත් ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඇය කවදාවත් ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. She never speaks English. මෙතන තියෙන වැදගත් පොයින්ට් එක තමයි මේ පද මේ කාලය අඟවන පද අනිවාර්යයෙන්ම දාන්න ඕනේ true කරන ක්‍රියාවට පිටිපස්සේ. එතන ක්‍රියාව speak ඊට කලින් තමයි දාන්න ඕනේ. She always speaks. She always speaks. She often speaks. She often speaks. She hardly speaks. අනේ ඒ වගේ මේ ක්‍රියාපදයට verb එකට කලින් තමයි මේ පද එන්නේ. මේ always, often, hardly, seldom, never වගේ පද. දැන් මේකම මේ she කියන එක they කරොත් they speak English. They always speak English. එතකොට s එක නැහැ. මගෙන් මම එක කියද්දී speaks sound එක කාවේ නැහැ. They always speak English. They often speak English. They hardly speak English. They seldom speak English. අන්න මාත් මෙතන වැරද්දක් කරලා තියෙනවා. She speaks. She seldom speaks. They seldom speak. They never speak. අන්න ඒ වගේ අපිට මේ වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. මේ පද හැබැයි වාක්‍ය මැද එන්නේ කොතනද? verb එකට පිටිපස්සේ. verb එකට කලින්. එහෙම නැත්නම් verb එකට කලින් කියලා ගන්න. verb එකට කලින්. ඒ වගේම තව මෙතන කතා කළ යුතු කාලය අඟවන පද ටිකක් තියෙනවා. මම එකට වෙනම ස්ලයිඩ් එකක් ගන්නම්. daily කියන්නේ දිනපතාම. ඔයාලා නෝට් ඩවුන් එකක් දානවා මේ කියන එකම වගේ daily දිනපතාම. weekly සතිපතාම. ඊට පස්සේ monthly මාසපතාම. ඊට පස්සේ ආයෙ තියෙනවා yearly අවුරුද්ද පතාම. ඊට පස්සේ තව ගන්න පුළුවන් අපිට every day හැමදාම. every morning හැම උදේම ඊට පස්සේ තියෙනවා අපිට තව ගන්න පුළුවන් anytime ඕනම වෙලාවක. anytime ඕනම වෙලාවක. ඊට මේක ගන්න පුළුවන් every other day. මේ every other day කියන්නේ දවසක් හැර දවසක්. every other day. ඒ වගේ පද සාමාන්‍යයෙන් අපි කතා කරද්දී දාගන්න පුළුවන්. පොත් කියවද්දී තියෙනවා. දැන් අර කලින් කතා කරපු පද ටික අපි කලින් කතා කරන පද සෙට් එක always, often, hardly, seldom, never වගේ පද එව්වා එන්නේ වාක්‍ය මැද verb එකට කලින්. දැන් මේ පද ගත්තාම එහෙම කේස් එකක් නැහැ. අපිට මේ පද අපිට වාක්‍ය පටන් ගද්දී දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉවර වෙද්දී දාන්නත් පුළුවන්. එම වාක්‍යයක් ලියනවා I get up early in the morning. උදේ පාන්දරම නැගිටිනවා. I get up early in the morning. මම කියනවා අර වචනයක් දාලා every day හැමදාම every day I get up early in the morning.
I get up early in the morning. මම හැමදාම මම උදේ පාන්දර නැගිටිනවා. Every day I get up early in the morning. මම හැමදාම උදේ පාන්දර නැගිටිනවා. ඊට පස්සේ ගමු තව එකක්. He goes to temple weekly. ඇය සතිපතා පන්සල් යනවා. ඇය සතිපතා පන්සල් යනවා. She goes to temple weekly. ඇය සතිපතා පන්සල් යනවා. ඒ වගේ අපිට මේ පද දාලා පොඩ්ඩක් අපි කියන අදහස පොඩ්ඩක් ලස්සන කරන්න පුළුවන්. අපි මේ කතා කරපු මේ පද ටික ගැන ගැටලු තියෙනවද ඔයාලට? අපි ඒතර මේ දක්වා කතා කළා ක්‍රියාපදයක් ඒක වචන කිරීම, simple present tense වල usage එක මොකක්ද? simple present tense වාක්‍ය ගොඩනගන්නේ කොහොමද? subject verb object. ඊට පස්සේ ඒ ඔස්සේ අපි කතා කළා කොහොමද ප්‍රශ්න අහන්නේ, කොහොමද negative form එකක් හදන්නේ, නැතාර්ථයේ ප්‍රකාශයක් හදන්නේ කොහොමද, නැතාර්ථයේ ප්‍රශ්නයක් negative question එකක් හදන්නේ කොහොමද කතා කළා. ඊට පස්සේ මේ වාක්‍යවල අපිට කාලයංගවන්න යොදා ගන්න පුළුවන් පද කතා කළා. ඒකේ seldom, never, ඊට පස්සේ always, often වගේ පද ඒ අදාළ වාක්‍යයේ verb එකට කලින් යොදා ගන්න ඕන කිව්වා. ඊට පස්සේ daily, weekly, every morning, anytime වගේ මේ වගේ පද අපිට වාක්‍යයේ මුල හරි අග හරි යොදා ගන්න පුළුවන් කිව්වා. ඔව් මේ lesson එකේදී අපිට කතා කරන්න තියෙන්නේ මේ කොටස් තමයි. මම මේ කරපු එකේ පොඩි ටාස්ක් එකක් දෙනවා. කවුද ඉදිරිපත් වෙන්නේ මේ? කියලා මම සිංහලෙන් වාක්‍යයක් දෙනවා. ඒක ඉංග්‍රීසි වලින් කියන්න තියෙන්නේ. පොඩි සරල වාක්‍යයක් දෙන්නේ. කවුද චැලෙන්ජ් එක බාර ගන්න? වැඩේ මේකේ මම පොඩි වාක්‍යයක් දෙනවා සිංහලෙන්. ඒක ඉංග්‍රීසියට හරවන්න තියෙන්නේ. හරි සර්. එන සිංහල වාක්‍ය තමයි ඔහු පාසල් යනවා. ඔහු පාසල් යනවද? Does he go to the school? Does he go to does he go to school? ඔහු පාසල් යන්නේ නැහැ. ඔහු පාසල් යන්නේ නැහැ. He does not go to school. He does not. එහෙනම් අපිට doesn't use කරන්න පුළුවන්. He doesn't go to school. ඔහු පාසල් යන්නේ නැද්ද? Does he not go to school? Does he not go to school? මේක කියන්න පුළුවන් අනිත් ක්‍රමය මොකද්ද? Doesn't he go to school? Go to school. ඔහු නිතරම පාසල් යනවා. ඔහු නිතරම පාසල් යනවා. He always go to school. Repeat please. He always goes to. මතක තියාගන්න අපි මේ වාක්‍ය මැද්දට අගට හරි මුලට හරි වාක්‍ය මැද මේ always වගේ පද මොන පදේ දැම්මත් ෆෝමැට් එක වෙනස් වෙන්නේ නැහැ. ඊට ගැලපෙන්න verb එක තියන්න ඕනේ. ඊළඟ goes, they, we, I වගේ බහුවචන කට්ටු කෙනෙක්ට go බහුවචන ක්‍රියාපදේ තියන්නේ. ඕකේ ඒක වරද්දන්න එපා. හරි, thank you so much. මම දැන් chat box එකේ තැවිලා තියෙනවා. He always go to කියලා go to නෙමෙයි goes to. ඒක වරද්දන්න එපා. He always goes to school. So yeah, ඔයාලා අතරම මේ වාක්‍ය හැදීම නෙමෙයි මෙතන ફોකස් කරන්න ඕන. ඔයාලා මේක පාවිච්චි කරන්න try කරන්න. මොකද වාක්‍ය හදයි. ඒක okay. but ඔයාලා spoken practice කරන්න.
ඔයාලා කතා නොකල ඔයාලට මේක කතා කරගන්න බෑ. අද ඔබ ගන්න කතා කරන්නේ නැතුව ඔයාලා දන්නේ නැහැ. ඔයාලාට කතා කරන්න පුළුවන්ද කියලා ඔයාලා දන්නේ නැහැ. මොකද ඔයාලා මේ නොමිලේ දීලා තියෙන chance එකක්. ඉතින් කොහොමද කියන්නේ ඔයගේ ප්‍රෝග්‍රෑම් ටික කරලා නමුත් අපි කියාවේ තියෙන කාර්යබහුලත්වයට එක්කදී අපිට කරන්න බැරි වුණා. නමුත් ඉතින් හොඳ chance එකක් ඇවිල්ලා තිනවා ඔයාලට මේ lockdown කාලේ ඔයාලා කතා කරොත් තමයි මම දන්නේ ඔයාලගේ ප්‍රශ්න. ඔයාලට තේරෙන්නේ ඔයාලා කතා කරන්න පුළුවන්ද ඔයාලා දන්නේ නැත්නම් මොනවද කියලා ඔයාලා කතා කරොත් තමයි තේරෙන්නේ. හරි ලියන එක නෙමෙයි හපන්කම. මේ simple present tense ඉදන් අවසාන 12 වෙනි වාක්‍ය රටාව the future perfect continuous tense එක දක්වා ඔයාලා කොහේ ගිහිල්ලා ඉගෙන ගත්තත් එකම ටික ඉගෙන ගන්න. අපි ඉස්කෝලේ ඉගෙන ගන්නෙත් ඒ ටික, යුනිවර්සිටි වල ඉගෙන ගන්නෙත් ඒකයි. ඒකමයි. කෝර්සස් වල ඉගෙන ගන්නෙත් ඒකමයි. එකම ටික ඔයාලට වාක්‍ය හදාගන්න පුළුවන් නේ. ඔයාලා තේරුම් ගන්න මේක යොදාගන්නේ කොතනද? මේක යොදන්නේ කොහොමද? අර වගේ කාලවාචී පදයක් අර කොහොමද මේක ලස්සන කරන්නේ? ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරොත් තමයි ඔයාලට මේක පුළුවන් වෙන්නේ. අපි පළවෙනි පාඩම the simple present tense නැත්නම් සරල වර්තමානයේ අපි කතා කළා usage එක කොහොමද වාක්‍ය හදන්නේ කියලා කතා කළා. ප්‍රශ්න හැදුවා. ඒ වගේම මේ වාක්‍ය රටාව තුල කාලවාචී පද දාලා තව ලස්සන කරන්න පුළුවන් විදිහ පද ටිකක් කතා කළා. මේ ස්ටුඩන්ට් කෙනෙක් ඉදිරිපත් වෙලා චැලෙන්ජ් එක බාර අරගෙන මගේ පොඩි චැලෙන්ජ් එක බාර අරගෙන ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඉතින් එහෙනම් අදට මම මගේ ලෙසන් එක වයින්ඩ් අප් කරනවා. අපි හෙට දිනේ ඒ කියන්නේ අඟහරුවාදා උදේ 8ට the simple past tense පටන් ගන්නවා. මේ සරල අතීතය අපි පටන් ගන්නවා. Okay? So now I'm wind up my lesson. So see you bye guys. Have a nice day. Okay, thank you, sir. Thank you.